අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දුරස්ත භාවනා වැඩි පස්වෙනි එකට ඒකේ පළවෙනි ධර්ම දේශනාව අපි සියලු දෙනාම ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්සන චේතනා කරණීයෝ අවිප්පටිසාරෝ මේ uppajjatuti ධම්මතායේ සා භික්ඛවේ යං සීලවතෝ සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ uppajjati තී අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවකට මුලදීලා එකතු වෙලා කටයුතු කරද්දී උපරිම උත්සාහයක් ගන්නවා අපි ඒ වගේ වෙලාවකදී ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය සම්පත්තිය සාසනික සම්පත්තිය ළඟා කරගන්න. ඉතින් සරුවච්චන් වහන්සේ ඒක සඳහා එවැනි ශාසනික සම්පත්තියක් බලාපොරොත්තු වන්න සඳහා අනුග්‍රහිත සූත්‍රය දේශනා කරලා තියෙනවා. පංචයි භික්ඛවේ ධානුග්‍රහිත ධම්මේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝපල විමුක්ත්‍යාච හෝති චේතෝපල විමුක්ති සම්පත්ත්‍යාච පඤ්ඤාපල විමුක්ත්‍යාච හෝති පඤ්ඤාපල විමුක්ති සමාපත්ත්‍යාච. ඉතින් බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ දීර්ඝ කාලීන ගවේෂණයෙන් පස්සේ ඒක ඇත්තටම ඉතින් තමන් වහන්සේගේ සර්වඥතා ඥානය සඳහා චේතෝපනිදි සහිතව පටන් ගත්තත් අන්තිමට අපිටත් එක තමයි සරුවචන වහන්සේ පාරමිතා පුරලා තියෙන්නේ. ඒකයි සරුවචනසේ අපිත් එක්ක ඒවා හදා බෙදා ගන්නෙ. ඉතින් එතකොට අපිටත් ඒකේ පුංචි මට්ටමේ සාක්ෂි වෙන්න වෙනවා, සාක්ෂාත් කරන්න වෙනවා, අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව සලකලා සරුවචනසේ සඳහන් කරනවා මේ මට්ටමට යන්න ඒ බුද්ධත්වයේ කරා සම්මා සම්බුද්ධත්වයේ හෝ පච්චේක බුද්ධත්වයේ හෝ ශ්‍රාවක බුද්ධත්වයේ සඳහා යන්න කල යුතු අනුග්‍රහ කළ යුතු කාරණා පහක් තියෙනවා. ඒ පහෙන් අනුග්‍රහ කළොත් අපි ළඟ දැනට තියෙන සම්මා දිට්ඨිය වඩා ඍජු වෙලා චේතෝපල විමුක්තිය හෝ විමුක්ති ඥානය හෝ ඵලය ප්‍රඥාපල විමුක්ති ඥානය හෝ ඵලය ලැබෙනවා කියලා. ඉතින් ඒක මම හිතනවා කියනකොටම කවුරුත් කංගේ කං රොක් කරලා කං නතු කරලා රුකුල් දීලා අහනවා. ඉතින් ඒකටනේ අපි මේ පෙළ ගැහිලා ඉන්නේ. මොනවද කෙරෙන්න ඕන කියලා. ඉතින් ඒ කාරණා පහ තමයි යම් කිසි කෙනෙක් ඒ සීල සම්පන්න වෙන්න ඕනේ. සීලානුග්‍රහිතාච හෝති. ඊගාවට සුතානුග්‍රහිතාච හෝති. ඊගාවට සාකච්ඡානුග්‍රහිතාච හෝති. සමතානුග්‍රහිතාච හෝති. විපස්සනානුග්‍රහිතාච හෝති. ඉතින් මේ කාරණා පහ ඒකේනා අතේ ඇඟිලි පහ වගේ ළඟ තියාගෙන ඉන්න ඕනේ. ඒ තමයි යන්න කැමැති චේතෝපල විමුක්ති ඥානයට හෝ විමුක්ති ඵලයට විමුක්ති සමාපත්තිය නැත්නම් ප්‍රඥාපල විමුක්තියට හෝ විමුක්ති සමාපත්තියට. ඉතින් ඒ සඳහා එහෙම නැත්නම් මේ පළවෙනිම සඳහා කරන සීලානුග්‍රහිතේ සඳහා ගැළපෙන සූත්‍රයක් තමයි අපි මේ වැඩමුළුවට දුරස්ත වැඩමුළුවට තෝරාගෙන තියෙන්නේ. චේතනාකරණීය සූත්‍ර කියනවා නැත්නම් න චේතනාකරණීය සූත්‍රය කියලා දෙකෙන්ම සඳහන් වෙනවා. ඉතින් ඒකේ ලස්සන ධර්ම પરම්පරාවක් පෙන්ලා දෙනවා. මේ කෙනෙකුට කරන්න පුළුවන්, දැන් පටන් ගන්න පුළුවන්, තියෙන තැටි පටන් ගන්න පුළුවන්, Tamanට පටන් ගන්න පුළුවන් තැනකින් ඒ අතිමානුෂික නැත්නම් අධිමානුෂික මට්ටම් වලට යන්න පුළුවන් තැන. පුළුවන් හැටි. ඉතින් ඒ නිසා ඒක මනුස්ස ධර්මයක්. එහෙම නැතුව මේ අහසින් ගෙන අප එකක්වත් එහෙම නැත්නම් මේ බිල්ලෝ එනවා වගේ බය කරන්න කියන ධර්මයක්වත් නෙවෙයි. ඉතින් ඒ අනුව සරුවච්චන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනා කරණියෝ අවිප්පටිසාරෝ මේ uppajjatuti
යම් කිසි කෙනෙක් භික්ෂුවක් කියන නම තමයි මෙතන ආමන්ත්‍රණ සඳහා ආරම්භ තියෙන්නේ. ඉතින් ඒක අපි සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කාටත් වගේ සූත්‍රාන්ත ක්‍රමයට භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරන්න වටිනවා. එවැනි භික්ෂුවක් සීලවතෝ සීල සම්පන්නස. එයා සීලවන්තයි සීලෙන් සමන්නාගතයි. අන්නේම කෙනෙකුට මූලික පාලි පාඨයේ සිංහල තේරුම තමයි න චේතනාකරණියෝ අවිප්පටිසාරෝමේ uppajjatuti. අනේ මගේ හිත නහමක් විපිලිසර වේවා. අන්‍ය විහිිත නොවේවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. සීලවන්තයාට ධම්මතායේ සාභික්ක වේ සීල සම්පන්නස සීලවන්තස සීල සම්පන්නස අවිප්පටිසාරෝ uppajjatuti. එයාට මේ සීලයක් සමාදන් වීම නිසා ඒ තිබිච්ච විපිලිසර ගතිය නැති වෙලා අවිප්පටිසාර භාවය අන්‍ය විහිිත නොවන ගතිය නැත්තම් විචිකිච්ඡාව අඩු වෙන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මෙතන පෙන්වන සම්බන්ධතාවය තමයි විචිකිච්ඡාව සහ විඥාව කියන විචිකිච්ඡාව සහ සීලය කියන දෙක අතර. ඒක කියනවා නම් හරියට නිවන ධර්ම වල අන්තිමටම තියෙන සඳහන් වෙලා තියෙන නිවන ධර්මයක් ඒ වගේම සමාදන්ව රකින්න සීලයත් අතර සම්බන්ධතාවයක් පෙන්නලා දෙනවා. ඉතින් ඒ දේ බලනකොට දැන් ඔය තියෙන විචිකිච්ඡාව කියන එක දිහා බලනකොට ඒක pāli වචනයක් අවිප්පටිසාර කියන වචනේත් පාවිච්චි කරනවා. අන්‍ය විහිිත වෙනවයි කියලා සිංහලෙන් කියනවා. අංජබජල් කියලා සිංහලෙන් කියනවා. හිත නන්නත්තර වෙනවයි කියලා සිංහලෙන් කියනවා. ඉතින් අන්න ඒ අවිප්පටිසාර භාවයට තබ්බ්‍ය වචන තමයි අසහනය ආතතිය. ඉතින් අද ලෝකේ දිහා බලනකොට මං හිතන්නේ මානවයාගේ මේ තරම්ම අසහනකාරී යුගයක් මේ තරම්ම චිත්ත වේහෙත වෙච්ච යුගයක් තිබුණා කියලා. ඒ තරම්ම අපි අද ඉන්නේ කාලේ මම හිතනවා ආණ්ඩුවෙන් ඇහුවත් ආණ්ඩුවත් එක කියයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තයෙන් ඇහුවොත් ඒගොල්ලොත් කියાવી. ආර්ථික විශේෂඥයින් ඇහුවනම් ඒගොල්ලොත් කියાવી. සමාජ විශේෂඥයින් ඇහුවත් ඒගොල්ලොත් කියાવી. මේ තරම්ම අසහනකාරී මේ තරම්ම ආතතියෙන් ගත කරපු යුගයක් නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය නිසා. එහෙම නැත්නම් ඒකෙන් මේ හදාගෙන තියෙන අවුල නිසා. ඉතින් ඒක නිසා යතරම අපි මේ වැඩමුළුවක් කරන්නේ. ඒක නිසායි අපි මේ දුරස්ත වැඩමුළුවට යොමු වෙලා තියෙන්නේ. එහෙම නොවුනා නම් අපි සමාජලාට පල්ලෙහා අපේ සාමාන්‍ය වැඩමුළුවක එදී ඉඳී තිබුණා. ඉතින් ඊට වැඩිය අද ආතති ගතිය වැඩි ලෝකයා දිහා බලනකොට. ඉතින් මේ කියන සමාජයේ තියපවතින ආතතියත් එහෙම නැත්නම් මේ විපිලිසර ගතිය නැත්නම් අසහනයත් දුස්සීලකමත් අතර සම්බන්ධතාවයේ දැකපු එකම රජයක්වත් මම දැකලා නැහැ. ඒක දිහා කතා කරන එකම ආර්ථික විශේෂඥයෙක්වත් මම දැකලා නැහැ. ඒක ගැන කතා කරන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරන එක්කෙනෙක්වත් මම දැකලා නැහැ. ඉතින් ඒක ඒ තරම ප්‍රසිද්ධයි. ඉතින් ඒක නිසා හැබැයි මේ සරුවචනන්සේ බොහොම ප්‍රසිද්ධව දේශනා කරපු දෙයක්. සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නතන චේතනාකරණීයෝ අවිප්පටිසාරෝ මේ uppajjatuti. ඉතින් ඒ ලෝකයක් දීලා තියෙන මේ විශාල ආදර්ශයත් එහෙම නැත්නම් සමාජගත ජන විඥානගත தත්ත්වයක් දැන් මේ බණ කියන මගේ හිතත් නැත්නම් මං මේ හිතේ වික්ෂිප්ත භාවය නැත්නම් මගේ හිතේ තියෙන මේ සීලය පිළිබඳව தත්ත්වයක් දෙක මේ හොල්මනක්ද භූතයක්ද එහෙම නැත්නම් අමානුෂික දෙයක්ද එහෙම නැත්නම් මේ ගුඪ ධර්මයක්ද එහෙම නැත්නම් මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේ මේ බණ අහන කට්ටියගෙත් මේ තමන් මේ ගත කරන මේ ජීවිතේ මේ තමන් ගත කරන මේ මොහොත ගන්නකෝ මේ 2020 අප්‍රේල් මයි මාසේ අපි මේ 21 වෙනිදානේ. ඒ 21 වෙනිදා වෙනකොට මේ මොහොතේ පවතින මේ අසහනේ වැඩිමින් පවතින අසහනයක් කියලා කියන්න පුළුවන්. ආන්නේ අසහනියත් එක්ක බලනකොට අපිට මේකට මේ සීලයේ සම්බන්ධතාවය මෙන්න මේ විදිහයි කියලා අන්තර් සම්බන්ධතාවයක් නැත්තම් මේ ජන සමාජයේ පවතින සීලය එනතනදී මගේ සීලය නැත්තම් මම ඊයේ හිටපු මට්ටමට වැඩිය අද සීලයේ අදි සීලය එහෙම නැත්තම් සමාජය ජන විඥානයේ විශාල වශයෙන් ගත්තොත් ඒ ඇත්තෝ සීලයේ සිට අදි සීලයට ගමන් කරමින්ද ගමන් ඉන්නේ නැත්තම් සීලයේ සිට
පල්ලෙහාට වැටෙමින්ද ගමන් කරමින් ඉන්නේ කියන එක සලකා බලන එක වටිනවා. ඒ සලකා බලනකොට තමයි කෙනෙකුට අඩු ගන්න සංවේගය පහළ වෙන්නේ. සංවේගී නැතුව උත්තේජනයක් පහළ වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් උත්ප්‍රේරණයක් පහළ වෙන්නත් ඉඩ තියෙනවා. අපිට යම් ආකාරයක බෞද්ධ සංස්කෘතියක් තිබුණ නිසා අම්මා අප්පා මෙහෙම අපිට කියලා දීපු නිසා අපි පවට බය ලැජ්ජාව නිසා අපි මේ විදියට අරසා වුණා. ඒ නිසා දෝ අපිට මේ විදියට රෝකේ අනුතුරුදායක නැත්නම් අසහනකාරී තත්ත්වයක් තියේදී අපිට බණ භාවනාවක් කරගන්න හම්බුණා. අපිට දුරස්ත භාවනාවකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා කියලා ඒ දේ අතර තියෙන සම්බන්ධතාවය මතු කරගත්තොත් අපි ඇත්තටම අම්මට අපටත් ස්තුතිවන්ත වෙවි. අපි හැදිච්ච පරිසරයත් ස්තුතිවන්ත වෙවි. ඒ මොකද ඒව නැතුව මේක මේ සීලය කියන එක තනියම එක්කෙනෙකුටම කොට ගහ ගන්නත් අමාරුයි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පතිරූපදේශ වාසයක නෙවෙයි නම් ඉපදුනේ ඒ කල්යාණ මිත්‍රාශ්‍රය නොතිබුණා නම් පෙරකල පිනත් නොතිබුණා නම් ওই ධර්ම චක්‍රේ කැරකෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකට පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදි පතිරූපදේශ වාසෝච කියන කාරණා තුනට බුරුම රටේ කියන්නේ ධම්මචක්කය කියන. ඒ තුන හදන්න බෑ දැන්. ඒ තුන ලැබිච්ච දේ. ඒ ලැබිච්ච දේ එහෙම නැත්නම් දී ඇති දත්තයන් මිස දැන් වෙනස් කරන්න බෑ. ඉතින් ඒව අතින් බලනකොට සතුට පිටසක් වශයෙන් අපි කතා කරමු. කොරෝනාෙන්වත් ඉස්සලා අපි සතුටුමත් වෙලා හිටියා. අපි ඒක බව දැනගෙනත් හිටියා. ඒ නිසා අපිට මේකෙදී යම් ප්‍රමාණයක් උරගා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් අපි අපේ පුංචි මොලේට තේරෙනවා ඒ බල නොදන්නේ ඉන්න පිටස වැඩි. අසහනයට පත්වලා ඉන්න ප්‍රමාණය අසහනියත් වැඩි. ඒ නිසා එවැනි පිරිසකට මෙවැනි ධර්ම දේශනාකින් මේ බුදුරජාණන් වහන්සේ සොයාගත්ත දේන් මොන වගේ තරණක් තියෙයිද නැත්නම් ඒගොල්ලෝ දුරින්ම ප්‍රතික්ෂේප කරලා දාමාවිද එහෙම නැත්නම් එකපාරට පැනලා සෙප් වැළඳ ගනිවිද බදා ගනිවිද එහෙම නැත්නම් බුද්ධ ධර්ම වැළඳ ගනිවිද ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ අපි මේකට උනන්දු වී යුතු නැහැ එහෙම නැත්නම් අපි මේකට මේ උද්දීපනයක් සංවේගයක් පහල කරගත යුතු නැහැ කියලා සමහරකට පහල වෙයි. සමහරකට පහල වෙන්නේ නැහැ. නමුත් උත්සාහ කරන්න ඕනේ මම වශයෙන් බලනකොට මට මේකෙන් උපරිම සංවේගයක් පහල කරගෙන ඒ හිතේ තියෙනවා නම් යම් විපිලිසර ගතියක් ඒ බණ අහනකොටම නැතිලා යනවා. ඒකට බණ අහනකොටම ආනිසංශ කියනවා අසුතං සුනාති සුතං පරියෝදපේති කාංකං විතරති දිට්ඨින් උජ්ජ කරෝති චිත්ත මනස්ස පසීදති. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ කියනවා මා විසින් දේශනා කරන මේ සුවක්ඛාත ධර්මයේ හැටි ඒකෙන් ඇතිවෙනා වූ මේ සංවේගී සහ ඒකෙන් ඇතිවෙනා මේ උනන්දුව කොහොමද කියනවනම් චිත්ත මනස්ස පසීදති. ඒ එතනම අකාලිකවම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධතාවය අතර ඉතාමත්ම කිටු අකාලික සම්බන්ධයක්ත් තියෙනවා. විශාල මහ ජන විඥානයක් එක්ක සම්බන්ධ වෙලා ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙලා පවතින විශාල චක්‍රයක්ත් තියෙනවා. ඉතින් ඔය දෙක අතර මැක්‍රෝ මයික්‍රෝ කියලා නැත්නම් ශුද්ධතා විශාල කියලා ඒ දෙක අතර සම්බන්ධතාවයත් දාර්ශනික අතින් විෂයක් වශයෙන් හරි වටිනවා කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් මේක ඒ කියන්නේ සීලය කියන එක ශාසනයක හැම තැනකම වගේ මේ මුලින් පටන් ගන්නකොට තියෙන එක. ඒක නිකන් පදනමක් වාගේ. සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ කියලා තමයි ඔය විසුද්ධි මාර්ගේ පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේගේ සුපතිට්ඨිත පාද බුදුරජාණන් වහන්සේ කවදාකවත් ලෙස්සන්නේ මුළු පොළොවම කකුල බදාගෙන හිටිනවා. ඉතින් ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ඒ මහා පුරුෂ ලක්ෂණේ සඳහන් කරන්නේ කවදාකවත් සීල බිඳගෙන නැහැ. හැමදාම පවත්තපු සීලය නැත්නම් සීලයට කරපු ගෞරවය වශයෙන් ලෙසලා වැටෙන්නේ නැහැ. ඉතින් ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඒ සීලේ නැති කෙනා උඩ දාපු රබර් බෝලයක් වගේ පැන ගිහලා පාතම තැන නතර වෙනවා. ගැසි යනවා. නමුත් අපි උඩ දැම්මොත් සතපහේ කාසියක් ටොස් කරොත් ඒක වැටෙන තැන එහෙම තක් කාලා අල්ලනවා. ඇල පොළොවක වැටුණත් කොතන ඇල්ලුවත් අල්ලනවා. ඒ නිසා සීලවන්තයාට කොතන ගියත් පට්ටලේ දිනවා. කොතන ගියත් පට්ටලේ නෑ මේ අවිපටිසාර භාවයේ වික්ෂිප්ත භාවයේ තියෙන කෙනාට යාට යන දන කරදර.
අරයා නිසා කරදරයි, වැස්ස නිසා කරදරයි, කැස්ස නිසා කරදරයි, අහස හොඳ නැහැ, ආණ්ඩුව හොඳ නැහැ, හැමතැනම කරදර. ඉතින් ඒක ඒ කරදර જાති දෙකක් තියෙනවා තමයි ශාසනේ. ගෘහාශ්‍රිත වාසය කරන අයගේ ගේහසිත කරදර වගේක් තියෙනවා. පැවිදි බණ භාවනා කරන අයට නෙකම්මසිත කරදර වගේක් තියෙනවා. ඉතින් ඒ කරදරවල මේ වික්ෂිප්ත භාවය හා සම්බන්ධ, අසහනීය හා සම්බන්ධ තාවය දැන් එන්නේ පෙන්නලා දෙනවා. මේ කොවිඩ් එනතම මේ කොරෝනා වෛරසයේ පවා වැළඳෙන්නේ අසහනකාරී අයට. Tamanට විශ්වාසයක් තියෙනවා නම් එහෙම නැත්නම් Taman ඒ සඳහා මූණ දෙනවා නම් ඒ වැළඳුනත් එච්චර ඔය භයානක දෙයක් නෑ උතන. ඔය හෙම්බිරිස්සාවක් කතා කරන්න ඔය. නමුත් ඒක ගිහිල්ලා නියුමෝනියා මට්ටමට ගිහිල්ලා එතනම පෙන දාලා වැටලා මැරෙන්න තරමට යනවා. ඒ තරමට මේක හදලා දීලා තියෙන්නේ ජාත්‍යන්තරයට පින් සිද්ධ වෙන්න. ජනමාධ්‍යයට පින් සිද්ධ වෙන්න. ඉතින් ඒක නිසා ඒකට හේතුව ඒ ජාත්‍යන්තරය පිළිගන්නවා ජනමාධ්‍ය පිළිගන්නවා නම් Taman තුල විශ්වාසයක් නැහැ. Taman තුල වර්තමාන මොහොත පිළිබඳව හෝ සතිය පිළිබඳව හෝ මගේ සීලය පිළිබඳව හෝ මේ මට පාලනය කරගන්න එක පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. මේ ආණ්ඩුව කියන නිවුස් අහන ප්‍රවෘත්ති අහගෙන මේ ආණ්ඩුව කරන කම්පට චංචල දිගේ කටයුතු කරන ගතිය. ඉතින් ඒක ඔය මේ කොරෝනා වෛරසය ගැන කතා කරනකොට ලයිස්ට් අන්තිමට කියනවා. මේ දේවල් කරන්න හැබැයි තමන්ගේ විශ්වාසය තියාගන්න කියලා. විශ්වාසය යන්නේ කොහොමද කියලා කියන එකට තේරෙන්නෙත් නැහැ, ඇත්තෙත් නැහැ. ඒක ලයිස්ට්ෙන් අතහරින්නත් බෑ. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක නිසා එවැනි විශ්වාසයක් මේ කොරෝනා වගේ එක නෙවෙයි ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තරයක් වශයෙන් දන්න නිසායි සරුවචාන්සේ සඳහන් කරන්නේ මේ සීලවතාට සීලවන්තස්ස සීල සම්පන්නස්ස ඔය හිතේ විපිලිසරේ නැහැ. ඒ නිසා අපිට දෙනවනම් දරුවෙකුට දෙන්න තියෙන්නේ. අපිට දෙනවනම් නෑදෑයෙකුට දෙන්න තියෙන්නේ. අපිට දෙනවනම් විශ්වාසවන්තයෙකුට දෙන්න තියෙන්නේ. දෙන දෙයක් නෙවෙයි මතක් කරන්න තියෙන්නේ. අනේ කරුණාකර හික්මියල්ලා. අනේ කරුණාකර සීලාචාර වේයල්ලා. අනේ කරුණාකර සීතල වේයල්ලා. මේ කලවලේ දඟලා මේ කරන වැඩින් අපි ඉවනේ දෙන්න හදන්නේ rock and roll dance කරන්න දෙන්න හදනවා. මේ දුවපැන විදිහට අවශ්‍ය කරන දේවල් හොයලා දෙන්න හදනවා. ඒ ඔක්කොම දීමෙන් වෙන්නේ දැනට තියෙන සීලෙත් කඩලා යන එක. දැන් මේ අපේ પરම්පරාවයි ඊට ඉස්සලා પરම්පරාවයි දරුවන්ට කරපු අපරාධේ. පුදුම සහගහන අපරාධයක් කරේ. මේ ළමයි දන්නේ නැති පරිසරවල ඉඳලා ගෙනල්ලා මේ නගර වලට ගෙනත් දාලා ඒ වගේ තියෙන මේ කෝලම් පෙන්නලා ඒ දරුවන්ටත් පෙකණි වල නැති වෙලා දෙමාපියන්ටත් කල්චරල් ෂොක් එකක් ඇවිල්ලා ළමයින්ටත් පියර් ගෲප් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙලා ඉන්නේ ඔක්කොම මේ වගේ සත්තුත් එක්කනේ. අනේ ඒ ළමයින්ට වෙලා තියෙන දේ. ඒක දිහා බලනකොට තාම මේ දෙමාපියන්ට ඇස්සෙල්ලා නැති එක ගැන කනගාටු වෙනවා. මේ ඇට්ටියට ඇස්සෙල්ලා නැති එක ගැන කනගාටු වෙනවා. ඒ මම පළවෙනි සැරේම මේ මාස 3ක් විතර ගියාට පස්සේ ඕස්ට්‍රේලියාවේ හිටියා මම මෙල්බන් වල ඉන්නකොට කැන්බරා වලට එන්නේ කියලා කිව්වා. මොකද ඒක ටිකක් යන්න දුර ගමනක කසන්තුරේ වගේ ඈත තියෙන පළාතක් කවුරක්වත් එළිය යන්නේ නැහැ. ඉතින් අපි ගියාට පස්සේ ඒ කට්ටියක තිබුණා උවමනාවක් මේ පොඩි ළමයින්ට මේ සතිය එතකොට සති පාසල තිබුණේ නැහැ. පොඩි අයට මේක කියලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ දෙමාපියොත් ඇවිල්ලා හිටියා. මෑත් එක යුනිවර්සිටි ඉගෙන ගත්ත 3 දෙනෙක් විතර ඉන්නවා. ඒ දරුවොත් ගෙනත් තිබුණා. පස්සේ tie ළමයින්ගෙට මේ පොඩි සාකච්ඡාවක් තිබ්බා. මේ සාකච්ඡා තිබ්බහම දෙමාපියෝ කියනවා දරුවන්ට උපදෙස් දෙන්න කියලා. ඉතින් මං අහුවා ඉතින් අඩු ගානේ ළමයෙක් කතා කරලා ඉල්ලන්නකෝ උපදෙස්. දෙමාපියෝ ඇවිල්ලා මේ ළමයින්ට මාත් ගෙන්නගෙන උපදෙස් දෙන්න ගියා. මාත් නිකන් මේ ග්‍රීසියා කාවාගේ කළු අවතාරයක් පාටපත් වෙනවා. අනේ එක ළමයෙක් කතා කරපන් කියලා. එක්කත් කතා කරන්නේ. ඉතින් දෙමාපියෝ කියනවා මෙන්න මෙහෙම දෙන්න මං කව කරුණා කරලා කටවහපල්ලා. දෙමාපියෝ මේ දරුවන කතා කරන්න අරපල්ලා. දැන් මේ මොකටද ගෙනත් තිබේ ඉතර එක්කත් කතා කරන්න. එක්කත් කතා කරන්න. ඉතින් බංකවදයිදී අපි ඔය මූණ දිහා බලන්නේ කුඩු මිරිස් කාපු රිලව් වගේ. මේ දෙමාපියෝ කතා කරන තක් කරන වැඩ යන්නේ නැහැ. ඉතින් එදාට විතරක් ආපුව තාත්තා කෙනෙකුගේ පුතෙකුගේ හිටියා දුවකුයි. ඒ දෙන්නම පන්සල් පෙන්නන්න බැරි දෙන්නේ. මොකද මේ පන්සල් වල කරන විකාර නිසා. එදා ඇවිල්ලා මේ දකවනදී ආමරු කෙනෙක් බලන්න ඇවිල්ලා හිටියා. ඒ දුව කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මම කැමතියි මම ටිකක් ළමා වයසේ පන්නලා ඉන්නේ. මේ විශ්වවිද්‍යාලෙත් මම හිතන්නේ පාස් අවුට් වෙලා
අපේ දෙමාපියෝ කියන જાතිය කවමදාකවත් සන්තෝෂ කරන්න බැරි જાතියක්. අපි මොන જાති කෙරුවත් ඒගොල්ලන්ට ඊට වැඩිය උඩට යන්න ඕන. ඉතින් ඒක නිසා අපි දන්නවා ඒක පටන් ගන්නකොටම සන්තෝෂ කරන්න බැරි જાතියක් කියලා. ඉතින් ඒ නිසා ගෙදර ආපුවාම පුළුවන් තරම් කිනවලු සිල් ගනිලා ඉස්කෝලේ ඵලයල්ලා මේ පන්තල් ඵලයල්ලා නමෝ දස භගවතෝ කියන්නේ ඉගෙන ගනිලා දවසේ පැය 20 ගාණක් ඉන්නේ අර හෙළුවෙන් ඉන්න සුද්දොත් එක්ක. ගෙදර ආවට පස්සේ මේ සංස්කෘතිය උගන්වන්න හදනවලු දිගින් දිගටම. ඉතින් අපිට මේ ඉගෙන ගනින්න පැත්තක මෙච්චර ප්‍රතිඵල පෙන්වන්න වෙලා තියෙනවා. මොකද දෙල්ලමක් නෙමෙයි ළමෙක් ඉස්කෝලේ යනවා කියන්නේ. ඊට පස්සේ ගෙදර ආපුවම සත්ත පහක ඉස්පාසුවක් නැහැ දෙමාපියන්ට කොච්චර කෙරුවත් මදි. මේ අතර ලොකු වෙනසක් තියෙනවා මේ ගෙදර ගෙනලා පෙන්න හදන සංස්කෘතියත් ඉස්කෝලේට ගියාට පස්සේ ඒව අමුතුම පොතු ආපු ඉස්සෝ වගේ ඉන්න ලෝකයක්. ඒක නිසා කවදාකවත් සන්තෝෂ කරන්න මේක ගැන කතා කරලා වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මං කෝණී මට හරි පුදුමයි මං දන්නේ නැහැ මේවා. ඒක නිසා මට ළමයිනුත් නැහැ මට කල්චරල් ෂොක් එකකුත් නැහැ. මට මේවා තේරෙන්නෙත් නැහැ මට කට අරගෙන අහගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ දැන් ඉතින් මේ ළමයි කතා කරනකොට අර එච්චර සම්බන්ධතාවයක් ඇති උනේ නැහැ. කියපු දේවල් වලට දෙමාපියෝ හොල්මන් වෙලා හිටියා දෙමාපියෝ සන්තෝෂ කරන්න බැරි જાතියක් කියලා. ඊට පස්සේ මං ඇහුවා අනේ මං දන්නේ නැති නිසා අන්නේ අපේ සිංහල ළමයි අතරේ දෙමාපියොත් ඉන්න වෙලාවේ ඒඩ්ස් හැදිලා සමාජ රෝග හැදිලා අමාරු වෙච්ච ළමයි ඉන්නවද නැහැ? කුඩු ගහන කට්ටිය ඉන්නවද නැහැ? තවත් මොකක්ද මම ඇහුවා. මේ ස්ත්‍රී දූෂණයට ලක් වෙච්ච ළමයි ඉන්නවද නැහැ? ඉතින් මම කිව්වා මේ උස්සස්ම දෙයක් නෙමේ ලෝකේ හැටියට බලනකොට අපේ ළමයින්ට සමාජගත රෝග හැදෙන්නෙත් නැහැ. අපේ ළමයි කුඩු ගහලත් නැහැ. දූෂණ දෙමාපියන්ගේ කිසිසේත් සතුටක් නැහැ මේ කට්ටියට උගන්වන්න කියලා. මේ ළමයි උපයපු දෙයක් මේ කුඩු ගහන්න නැති එක. මේ ළමයි උපයපු දෙයක් ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති එක. එහෙම නැත්නම් මේ ඒඩ්ස් හැදෙලා නැති එක. දෙමාපියන්ගේ සතුටක් නැහැ. මේ ළමයි කවුද ගෙනාවේ මේ රටට? ගෙනාවේ උඹලා. ඊට පස්සේ ඒ ළමයිට දැන් ඇති වෙලා තියෙන තත්ත්වයට දෙදී පුදුම අසහනකින් ජීවත් වෙන්නේ. දෙමාපියොත් අසහනික, දරුවොත් අසහනික. ඉතින් උඹලා එක එක්කත් මේකට සීලයේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා දන්නේ නැහැ. මේකට වැදගත්ම දේ සීලය. අපේ අත්තම්මලා මුත්තම්මලා මේ ලස්සන ලෝකේ ජීවත් වෙන්නේ උන්දලා ගස්කොලන් විනාශ කෙරුවේ නැහැ. අත්තු මරාගෙන කෑවේ නැහැ. ওই තියෙන විදිහට කොයිතනක් බතක් කරගෙන හිටියා. දැන් ඉතින් ඒ ලෝකේ ඉන්න බෑ අපට. ඊට වඩා වෙනස්. ඒක නිසා කල යුත්තේ අපි මේ දරුවන්ගේ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දෙමාපියන්ගේ தත්ත්වය තේරුම් ගන්න මේ එකක්වත් අහක දාන්න පුළුවන් ඒවා නෙවෙයි. ඕක සඳහා කල යුත්තේ මේ අවිපටිසාරතාවේ නැත්තම් මේ සීලය වගේ දෙයකට පදනම් වෙන මේ සතිය පිහිටීමයි. සතිය පිහිටනකොට ඒ බුදුහාමුදුරුවෝ කිව්ව එක කෝක වෙතත් උඹට තේරෙයි මේ සතිය වඩන්න පුළුවන්ද කියලා සීලෙ නැතුව. පටන් ගන්නකොට අවශ්‍ය නැහැ. කරගෙන යනකොට හැදිලා එයි කියලා මම ඉච්චර සාර්ථක උත්තරයක් දුන්නයි කියලා මං හිතන්නේ. නමුත් දීපු උත්තරේ ඒකයි. ඒ වගේම ඒ ළමයි මයිත් එක්ක කතා කරන්න කැමති නැහැ. මොකද මං වයසක කෙනෙක්. ඒ ළමයි ඉන්නේ තරුණ වයසේ. ඒ ළමයිගේ ඉංග්‍රීසි භාෂාව මට තේරෙන්නෙත් නැහැ. පිටරට ගිය පවුල් වල. ඉතින් ඒ ළමෙන්ට කතා කරපුවා ඒ ළමයි කියනවා මේ දෙමාපියෝ හැම වෙලාවෙම අපේ දිහා බලන්නේ චීන කන්නඩියක් දාගෙන අරේ ගියත් මෙහෙ ගියත් ටෙලිෆෝන් කර කර ඒ නිසා එල්ලි වාදයක් කරදරයක් කියලා. එතකොට මං ඇහුවා මේ ඒ ගෑන් ළමෙක්ගේ දෙතුන් දෙනෙක් මං ඇහුවා දැන් ඔයගොල්ලෝ ලොකු වෙච්චාම ඔයගොල්ලෝ හදන ළමයි පිළිබඳව ඔයගොල්ලෝ කොහොමද පිටවදින? අපි දෙනවයි ඕන තරම් කරගෙන යන්න නිදහස දෙනවා කිව්වා. මං කව උඹලා පුළුවන් ද ඔය එළියට තියෙන නිදහස දුන්නොත් කොහේ යයිද කියලා. ඒ කෙල්ලෝ කියනවා මේ කෙල්ලන්ගේ පාටි වලට ගියාම බොන්න පටන් ගත්තායින් පස්සේ ඉඳලා වැඩක් නැතිලු. අපිත් ඉන්නල්ලු. අපිත් බොන තැනට යනකම් ඉඳලා පාටි නොගින් බෑනේ. මොකද දැන් උඹේ දුව පාටියකට ගිහලා බොන තැනට ඇවිල්ලා එයිද? නැත්නම් පොඩ්ඩක් බීලා බලයි. ඒක උනාට පස්සේ දැන් ඔබ මොකද කියන්නේ? ඔබ බඳින්න නැතුව ඉන්නවා නම් මං වාගේ ඔන්න මට ප්‍රශ්න කරන්න අයිතියකුත් නැහැ. මම බඳින්නෙත් නැහැ. බඳින්න හිතකුත් නැහැ. උඹ බඳිනවා. ඔබ පැවිදි වෙන්නේ නැහනේ. දරුවන්ට මොකද්ද කරන්නේ? ඔය තියෙන විසම චක්‍රය, ඔය තියෙන විසමතාවය කද්දාකවත් නතර කරන්න බෑ. බල හිතනවා මේ දෙමාපියන්ට අපි වෛර කරනවා. මොකද දෙමාපියෝ උනාට වැඩිය අපිට ඇඟිලි ගහනවායි කියලා. ඔබ බලපන් ඇඟිලි ගහන්න නැතුව දීලා බලපන්. මොකද වෙන්නේ කියලා කරන්න බෑ. ඒක නිසා කොහෙන්ද මේ විසම චක්‍රය නතර කරගන්නේ? මේ ප්‍රශ්නේ ඒ වගේම
මේ ඒ තාවට assume මම ඇහුවා මේ ඊයේ පෙරදා තියෙන වෙලාවේදී ඒ කමල්ගේ දුවගේ ඔයා දුව ගෙදරි ගුටි කනවාද? ඉතින් එල්ල hina වෙනවා. ඉතින් මං කෝ ගුටි කණේකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිත් ගුටි කාලා තියෙනවා. ඒ වෙලා තියෙන්නේ අර අම්මලා තාත්තලා මේ පොඩි වැරද්දට ගොඩක් ගහනවනේ. ඒ ඉක්මල ගහපුවාම එතකොට ඒකේ හිංසාවට වැටෙනවනේ. ළමයි හිංසාව කියන්නේ බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා දැන් ඔයා සතිමත් ළමෙක්නේ. ඔයා සතිය තියෙන කෙනෙක් මේ ළමා හිංසනය පිළිබඳව මොකද්ද කියන්නේ? ඉතින් ඒ ළමයා කතා කරලා කියනවා සතිමත් කෙනෙක් නම් ළමයා සතිමත් නම් එයා ගුටි කන වැඩ කරනවා අඩුයි. 1. 2 ගුටියක් ගහනකොට දඬුවම් කරනකොට දන්නවා මේ මගෙත් වැරද්දක් තියෙනවා. මම ඒ ළමයා අපි එක ගුණ 135ක් වැරද්ද මගේ අතේ. ගුටි ගහනවා 70ක් 80ක් ගහනවා. ඒක ඒ දෙවෙනි කාරණා. මොකද ප්‍රමාණ ඉක්මලා ගිහිල්ලා නෙමෙයි ප්‍රශ්න තියෙන. හැබැයි ළමයා දන්නවා මම ඇති වැරද්දක් තියෙනවා කියලා. තුන්වෙනි කාරණා මං කිව්වා ඔය දෙමව්පියොත් අතහනෙත් ලක් වෙච්ච කට්ටිය. ඒගොල්ලෝ ඉන්නේ භාවනා කරලානේ ඔළුව අංජබජල් වෙලා. ඉතින් ඒකට පොඩි වැරද්දට ගොඩක් ගහනවා. ඒකට වෛර කරන්න එපා. ඒකට ප්‍රතික්‍රියා කරන්න නැතු වෙන්න පොඩි ළමෙක් වශයෙන් දරුවෙකුට පුළුවන් ද ඒ වගකීම් බාර ගන්න. ඒ ළමයාට පුළුවන් කියලා. ඒ කාරණා තුනම ලියලා අපි ලියලා තියාගත්තා. මොකද ඒක පොඩි ළමයෙකුට මේ අනවශ්‍ය දෙයක්ද නැත්නම් කියලා දෙනකොට බරපතල වැඩිද කියලා. මම ඉච්චර බරපතල ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔය විචිකිච්ඡාවයි සීලයයි අතර සම්බන්ධතාවයට සතියෙත් තියෙනවා සම්බන්ධතාවය. ඒ ඔක්කොම ගලපන්න පුළුවන් ගතියක් සතියට තියෙනවා. ඒ නිසා අපි සතිපාසලේ දරුවන්ට සීලයේ බරපාන්ට යන්නේ. අපි එච්චර ඒවා නීතියක් වශයෙන් දාන්නේ. අපි ගිය පාර බ්‍රිස්බේන් වලදී කෙරුවා මේ වගේ අංගුත්තර නිකායම අට්ඨිපාත එකක් සති සම්පජඤ්ඤස්ස සති සම්පජඤ්ඤම් බික්කවේ සති සම්පජඤ්ඤ සමන්නාගතස්ස හිරොත්තප්පං කිය. එහෙම නැත්නම් සති සම්පජඤ්ඤම් බික්කවේ ආසති සති සම්පජඤ්ඤ විප්පයුත්තස්ස හතුබනිසං හෝති හිරොත්තප්පං. මානි යම් කිසි තැනක සති සම්පජඤ්ඤේ නැත්තම් සති සම්පජඤ්ඤයෙන් සමන්නාගතන දේමනසට බයලජ්‍ය දෙකවත් නැහැ. බයලජ්‍ය දෙක හැදෙන්න පදනමවත් නැහැ. බයලජ්‍ය දෙක හැදෙන්න පදනමවත් නැත්තම් බයලජ්‍ය දෙක නැත්තම් ඊළමට කවදාකවත් මේ මනසට කවදාකවත් ඉන්දිය සංවරයක් නැහැ. ඉන්දිය සංවරයක් නැත්තම් සීලයක් නැහැ. එතකොට මේ සතියත් මේ සීලයත් අතර ධර්මතා තුනකින් එහෙම නැත්තම් බයලජ්‍යාව හරහා සීලය හදලා දෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක හැදෙන්න හදනවා මිසක්ක සීලය හදන්න යන්නේ නැහැ. දැන් මෙතන මේ සරුවචනාංශේ කතා කරන්නේ එහෙම සීලයක් හදාගත්ත කෙනාට ලැබෙන ලාභේ තමයි විපිලිසරකම නැහැ. එහෙම නැත්තම් අවිප්පටිසාරත්තේ නැහැ. අංජබජල් නැහැ. ඒ අංජබජල් නැතිකම බයලජ්‍ය දෙකේදීම තේරෙනවා. යම් කිසි කෙනෙක් ගාව වෙනද නැති හැඟුම් පිළිබඳව අනික් කෙනාගේ මනස පිළිබඳව සංවේදී භාවයක් පවට බයක් සහ ලැජ්ජාවක් ඇති වුණා නම් ඒ හරහා එතකොටම යාට ඒකට ලැබෙන ආනිසංශයක් විදිහට මේ විපිලිසර බව නැතිකම එන්න පටන් ගන්නවා. ඒක කොච්චර දුරට එනවද කියනවනම් ඒක තමයි මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සරුවච්චාන්සේ පෙන්වන්නේ ඒ කෙනා මේ සති සම්පජඤ්ඤේ නිසා ඇතිවෙච්ච මේ අලුත් සංවේදී භාවය. ඒකට කියනවා ඉඳුරංගේ ප්‍රණීත භාවය කියලා. අන්නේ ප්‍රණීත භාවය නිසා එයාට ඉඳුරන් නඩත්තු කරන්න පුළුවන්. ඉඳුරන් සංවර කරගන්න පුළුවන් ගතියක් එනවා. එක අරමුණක වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. එක ඉරියව්වක එක වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඒක ගුරුවෙක් ගාව ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගති ටික වැඩෙනකොට ඒ බයලජ්ජාව නැතිවීම සඳහා සතිය ඉන්ද්‍රිය සංවර මේ සතිය සහ බයලජ්ජාව ඇති වෙන කෙනාට තර නෙවෙයි ඒ ඉන්න සමාජයත් නෙවෙනවා. ඒ සමාජෙත් පේනවා මේ මිනිස්සු ඉස්සර මෙහෙමයි දැන් මෙහෙම නැහැ කියලා. ඒ නිසා එයාට ඉන්ද්‍රිය සංවරයේ වෙනද කවදාකවත් බේරන්න බෑ. අපේ ඉඳුරන් කවදාකවත් අපි කෙන්දේ අහන්න. ඒක මේ තාර්පයෝ මේ සිරිසන්නු 6 දෙනෙක් නේ මේකේ ඉන්නේ. චප්පාණක සූත්‍රයේ හැටියට. ඉතින් 6 දෙනාගේ පොඩි කීකරුකමක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි යාට සීලයක්
පිළිබඳව විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒකේ පැය ගණන් කතා කරන තොරතුරු මයි ළඟ තියෙනවා. පැය ගණන් කතා කරන අත්දැකීම් මයි ළඟ තියෙනවා. මම මේ වගේ ක්‍රමයකට නොවුනා නම් මම වෙලාවට මහවුලුගේ තපින්න ඉඩ තියෙනවා. කවදාකවත් පාලනය කරගන්න බෑ. ඒ මොකද නටන කකුල ගෙජ්ජි කපන සයිස් එකේ හොරෙක් මම. මාට පුළුවන් ඔය ඕන දෙයක් කරන්න. හැබැයි ඒක නොකරන්න තීන්දුව කරුවේ නැත්තම් මම ඌව කරන්න ගිහිල්ලා අහුවෙනවා. මම ගොඩාක් කරලා තියෙනවා මම අහුනේ නැහැ. ඒක මොකද්ද මන් දන්නේ නැහැ. ඒ හේතුව මන් දන්නේ නැහැ. මට ඒ පිළිබඳ විපරිසරකමකුත් නැහැ. පස්සේ දැන් ඊට පස්සේ මටම ඇති වුණා මේකේ අනිත් පැත්ත කරලා බලන්න ඕනේ. කියන්නේ සීලය කරලා බලන්න. ඊට පස්සේ තේරෙන පටන් අරගත්තා මේ හුඟ දෙනෙක් වැරද්ද කරලා වැරද්දෙන් ඇති වෙන විපරිසරකම් පිළිබඳව නොදැන බොරු සීලයක් රකින්න. ඒකෙන් එච්චර ඒක නිකාර බයට කරන දෙයක්. ඒක නිකන් හුඟක් කළාට සීලබ්බත පරාමාසයක්. නමුත් මේ සතියෙන් පෙඟිලා ආපු ඉන්දිය සංවරයෙන් බයලජ්ජාවෙන් පෙඟිලා ආපු සීලය කියලා කියන්නේ මනුස්ස හිතක ඇති වෙන පුදුමාකාර සුපතිට්ඨිත භාවයක්. ඒ සුපතිට්ඨිත භාවය නොසලින මනස අර අවසානයේ නැත්නම් මේ සූත්‍රයේ අවසාන කොටසට යනකොට තියෙන අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන නොසලින මනසක මූලික බීජේ මූලික කලල අවස්ථාව කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකේ වටිනාකම වැඩි වෙනවා මේ විදිහට Tamanට ශීලයක් නිසා විපලිසරකම අඩුවීම නිසා මේ ජීවිතේ යම්ම හෝ සාන්තියක් ලැබෙනවා නම් මේ ලෝකේ තරම්ම දුස්සීල නිසා මේ ලෝකේ තරම්ම විපලිසර නිසා ඒක පිළිබඳව මම දන්නේ මමත් ජීවත් වෙලා තියෙන මේ ලෝකේ තාම අවුරුදු 67ක් විතර වගේ ඒකෙදි පේන්න පටන් අර ගන්නවා මේ මිනිස්සු හම්බ කරන්න ඕන ඉල්තන හිතුව පැතු දේවල් තේරම හම්බ කරලා තියෙනවා. නමුත් එnde විපලිසර වැඩි. එnde අසහනකාරී වැඩි. ඉතින් ඒක දිහා බලනකොට බණ භාවනා කරන කට්ටිය සතිමත් කට්ටියගේ අඩුවක් නැත්තම් මුණ දෙන ගතියක් දකින්න වගේම තිරිසන්නු දිහා බලන්න පුළුවන්. තිරිසනුගේ එහෙම කිසිම මේ විපිලිසරකම අඩු මේ විපිලිසර ගතිය මොකක්වත් නැහැ. උන්ගේ සාමාන්‍ය විදිහට ඉන්නවා. මේ මිනිස්සයා කොච්චර මේ පුහුණු කරන්න ගියත් තිරිසනාගේ ගතිය තියෙනවා. මං කියන්නේ තිරිසනා සිල්වන්තයි කියලා. මං කියන්නේ ඌට විපිලිසර නැහැ. ඌ කරන දේ කරනවා. ඉතින් ඒක නිසා අපිට මේ කියන ධර්මයේ ගූඪ ධර්මයක්වත් අමනුෂ්‍ය ධර්මයක්වත් ගාන්ධාරවංගේ ධර්මයක්වත් දේව ධර්මයක්වත් නෙවෙයි. Tamanට දැනගන්න පුළුවන්. ඒකෙත් අපි කතාවට බැස්සොත් භාවනා කරන එක්කනට මේකේ සම්බන්ධතාවයේ අදාළභාවයේ දැවෙන ගතිය උත්සන්න භාවයේ හරිම වැඩි. යම් කිසි කෙනෙක් හිතනවා නම් නෑ ඒක අවශ්‍යතාවයක් නෑ මේ සීලේ පිළිබඳව සලකා බැලිය යුත්තක් නැත්තේ නෑ කියලා. ඉතින් sorry තමයි කියන්න තියෙන්නේ. sorry.com. ඉතින් එහාට ඉවරයි. ඒක වෙනවා යම් කිසි කෙනෙකුට ඒක වෙනවා. ඒක ටිකක් ඉස්සරහදී අපිට සාකච්ඡා කරන්න වෙයි. අපි ඇත්තටම හිතුවේ මේ සූත්‍රය වෙනුවට සූරංගම සූත්‍රය ගන්න කියලා. ඒ සූරංගම සූත්‍රයේ පෙන්ලා තියෙනවා යම් කිසි කෙනෙකුට එහෙම සීලේ වරද්දාගෙන නැත්තම් සීලේ පිළිබඳ පුරාජේරු කතාවට වැටෙන්නේ සංඥා විපල්ලාස නිසා. ඒ සංඥා විපල්ලාස ගොඩාක් විස්තර වෙනවා ඒ සූරංගම සූත්‍රය. අපි පස්සේ මේ මොකද්ද හේතුවක් නැතා ඒ සූත්‍රය වෙනුවට මේ තේරවාද සූත්‍රයක් ගත්තා. ඉතින් එහෙම වෙනවා වෙලක් තියෙනවා. ඒක බොහොම ටික වක්‍ර ගමනක් තියෙන්නේ. හුඟ දෙනෙක් අදි탁ෂේරුවට ඇවිල්ලා සංඥාව පටලවාගෙන ඊට පස්සේ ওই සීල අවශ්‍ය නැහැ කියනවා. ඉතින් ඒ කෙනාට ඒකේ එහෙම කණ්ඩ දෙන්න. නුබෝ කලකින් ගිහිල්ලා මේ ওই මහා ලොකු ලෝක දේවල් තියෙනවා කියලා පටන් ගත්තාම අන්තිමට සීලෙත් කඩාගෙන තමයි නතරේ. ඒක බලංගොඩ ආනන්දමෛත්‍රී ස්වාමීන් වහන්සේත් කියලා තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේත් කියනවා මේ අනවශ්‍ය පරිේශන කරන්න යන්න එපා. හම්බ වෙච්ච වෙලාවේ පුළුවන් තරම් කිරිවදින ගොයමක් වගේ ඔළුව පල්ලෙහාට හරවපන්. වැවෙන උණ ගහක් වගේ පල්ලෙහාට හැරියන්. ඕක මාන්නක්කාර කරන්න එපා. ඒක කඩාන ගිහිල්ලා අන්තිමට සීලෙත් කඩාගෙන. තමන් සංඥා විපල්ලාසයකටපත් වෙලා අර තියෙනවා කියපු මොනවත් නැතුව අවුල් ජාතකයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම ගැන නිකන් සාමාන්‍ය දල වශයෙන් නිකන් තනි විචල්්‍ය සාධයකට අඩු කරනකොට ඒ තෝමස් මර්ටන් කියන එකනා බෞද්ධ කට්ටියත් එක්ක කතා කරලා තමයි කියන්නේ ට්‍රැපිස්ට් කියන නිකායේ තදින්ම භාවනා කරපු කතෝලික කෙනෙක්. එයා කියන මේක සඳහා තියෙන්න ඕනේ අහිංසකකම විතරයි කියලා.
අහිංසක මනුස්සයාට බයලජ්ජාව කියන එකත් අල්ලන්න පුළුවන්. සීල කියන එක අල්ලන්නත් පුළුවන්. විපිලිසරකමකුත් නැහැ. සතිය අල්ලන්නත් පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙකුට සීලේ කැඩෙන්නේ සංඥාව විපල්ලාස වෙන්නේ මේ අහිංසකම නැතිව. ඒකයි මේ තිරසුන්ටයි පොඩි උන්ටයි වැඩි ලේසි. ඉතින් අපිට පුළුවන් ද සීලවන්තස්ස බික්කවේ සීල සම්පන්නස්ස න චේතනාකරණීය. අවිප්පටිසාරෝ මේ uppajjatuti. තමන් සීලය ගැන වග බලා ගන්නවා නම් තමන්ට මේ සැක සංකාවල් එන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුව අපිට දෙන සාතිකයක්. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ ඔය ලියපු සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොත මං ගිහි කාලේ ඉන්න කාලේ අපි කීප දෙනෙක් එකතු වෙලා පොත නැවත මුද්‍රණයක් කරා. දැනගෙන නෙවෙයි ආරාධනාවක් අනුව. ඒකේ තියෙන එක කොටසක් මම මගේ බණ පොතේ ලියාගෙන තියෙනවා. ඒක තියෙන්නේ අස්සජී සූත්‍රය කියලා. ඉතින් අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක් තාමත්ම සමත භාවනාවෙන් දක්ෂ වෙලා හොඳට විවේකයේ හදාගෙන මහානකම කරගෙන ඉන්නවා. අවසාන කාලේ වෙනකොට මේ ශ්වානිසිට දරුණු ලෙඩක් ඇවිල්ලා කොවිඩ් හරි වසංගතයක් නෙවෙයි වෙන ඒ කාලේ තියෙන්න නැතුවත් ඇතිව. දරුණු ලෙඩක් ඇවිල්ලා සමාධිය දින්න බැරි වෙනවා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේ හිතාන හිටියේ ඒක මේ වගේ අනතුරකදී වෙයි කියලා මාරාන්තික කියලා හිතුවෙත් නෑ. මේ දෙකම නිසා Tamange තිබුණ සමාධියත් නැති වුණා, හිතත් දුර්වල වුණා. මේ නිසා මාරාන්තික වුණා. ඒ වෙලාවේදී මේ ශාංශය වහාම පණිවිඩයක් කරනවා සර්වචන්නාංශයට අනේ වඩින්න අසජ්‍යාමරට අන්තිමයි කියලා. ඉතින් ආර්ධනයේ හැම තැනදීම සර්වචන්නාංශය වඩින්නේ නැහැ සාමාන්‍ය. නමුත් මෙතෙන්ද වඩිනවා. වැඩිලා යනකොට මේ ශාංශය ඇඳෙන් නැගිටින්න හදනවා මාරාන්තිකයි. ඊට පස්සේ කියනවා මේ අසනීපකේ නාය මේ බුදුහාමුදුරුවෝයි කියලා නැගිටින්න කලබල වෙන්න වෙනවා. ඔහොම ඇඳේ ඉන්නේ කියලා. ළඟින් දෙනවා ඉතින් මේ ආමුදුර ඉතින් මට හිතෙනවා අඳණ්ඩත් ඇති කියනවා ස්වාමීන් මෙහෙමයි මහානකම කෙරුවේ මෙන්න මෙහෙමයි ධ්‍යාන තියුනේ මම මෙච්චර හිටියා. නමුත් මේ මාරාන්තික වෙලාව මට ඉතාමත්ම විවිලිසරකමක් ඇවිල්ලා තියෙනවා. මට අර ධ්‍යානකට සමාදින්නත් බෑ. පුදුම දෙකට කපපු මාළුවෙක් වගේ. දෙකට කපපු පණ ගැඩවිල්ලෙක් වගේ. නලියනවා මොනම විදිහෙන් හිත ඒකාග්‍ර කරගන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අසුජී සීල පිළිබඳ සැකයක් තියෙනවද කියලා. නෑ ශාස්ත්‍රෙ මෙච්චර මේ ආරාන්තික වුණත් මෙච්චර ධ්‍යාන කරනවා සීල පිළිබඳ කිසිම සැකයක් නෑ. එහෙනම් උඹ හිතනවද අසජී මේ ශාසනයේ සාරයේ සමාධිය කියලා? මේ අනිකුත් සමන බ්‍රාහ්මණයෝ වගේ නෑ. සීලේ තියෙන ඕනම කෙනෙකුට ඕන වෙලාවක සමාධිය හදා ගන්න පුළුවන්. සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනාකරණීය. අවිප්පටිසාරෝ මේ uppajjatuti. ඒ නිසා මේ කැඩිච්ච නැති සීලය ගැන අදිෂ්ඨාන කරපන් කියනකොටම ඒ ශාන්සිතේ මාරාන්තික වෙලාවේ පුදුමාකාර සතුටක් ඇවිල්ලා ඒ විපිලිසරකම නැති වෙලා යනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේට දෙන්න ඕන නිසා වෙන්නේ නැති. අසජ්ජාමරණ කොමුණත් අපිට කියලා දෙන්න ඕන නිසා වෙන්නේ නැති පයින් වැඩි. පයින් වැඩලා කියනවා දේශනා කරනවා ওই විපිලිසරකම උඹ මේ සමාධියෙන් ආප එකක් කියලා හිතනවා. විපිලිසරකම නැතිකම නැත්නම් නීවරණ නැති කර ගැනීම සමාධියෙන් ආප එකක් නෑ. සීලෙන් ඇවිල්ලා තියෙන්නේ. සීල කැඩලා නැත්තම් පයි වෙන්න එපයි. ඉතින් ඒකම මේ ශීලයක තියෙන ඒ පදනම තියෙන ගතිය සෝනදණ්ඩ සූත්‍රයේ මම ඉුවට මට පුදුම ආසාවක් තිබුණා. මේ ඒව එකතු කරනකොට සෝනදණ්ඩ සූත්‍රයේදීත් ඒ සෝනදණ්ඩ බ්‍රාහ්මණ විශාල පිරිසකට බණ භාවනා නෙවෙයි වේදේ ප්‍රගුණ කරන කෙනෙක්. හැබැයි බුදුහාමුදුර ගැන ප්‍රසාදයක් පහළ වෙනවා. ඒ වගේ තියෙනවා චංකි සූත්‍රය මේක එක එක නම් ඒ දවසේ ඉඳලා තියෙනවා මේ සරුවචනාංශිකේ තියෙන මේ නොගැටෙන වැඩක් කරන පැත්තකටලා ඉන්න ගැතිය නිසා දවසක් යනවා හම්බ වෙන්න. ගියාට පස්සේ මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා පිරිසත් එක්ක ගිහිල්ලා හුඟක් වෙලාට ඒ වගේ අය යන්නේ බුදුහාමරගේ මේ නවහරදී ගුණ ගැන ගෝලයන්ට කියලා දීලා මෙහෙම කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කලු කෙස්ටි වියදීම බුදු වෙලා තියෙනවා තරුණ කෙනෙක්. ඉතින් අරගොල්ල හරියට කියනවා ඔබ වගේ මේ ඊට පැහිච්ච කෙනෙක් ගණාචාර්යයන් වහන්සේ නමක් එතෙන්ට අනේක වටින්නේ නැහැ. අපේ ක්‍රම හැටියට ඒ හාමුදුරුවෝ බුදු සමනමාත් ගෞතම ඔබලා සාතනට එන්න ඕනේ කියලා. මෙයාගෙන ඒව හරියන්නේ නැහැ. මේ දෙච්චක් මහා පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂයෙක් මෙච්චරක් ඇවිල්ලා ගියේ නැත්තම් හොඳ නැහැ කියලා ලස්සන මේ පසුබිම සකස් කරනවා. සකස් කරන මේ ලොක්කාගේ කතාවෙමයි. චංකි සූත්‍රෙත් එහෙම තියෙනවා. ඉතින් ගියාට පස්සේ බුදුජානක බොහොම ප්‍රසන්න මොනකින් පිළිගන්නවා ගුරුනාථේතා ගෝලියෝ. ගිහිලා කතා කරලා අහනවා මේ ඔබතුමා වගේ ගණාචාර්යින් වහන්සේ නමක් වෙන්න එහෙම නැත්නම් පිරිසක් හසුරුවන්න බ්‍රාහ්මණ ආගමේ හැටියට
තිබිය යුතු අඩුම සුදුසුකම් මොනවද කියලා. ඉතින් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකට මොකද උත්තර දෙන්න පුළුවන් මේ ඒක දැන් සාක්ෂාත් කරගත්ත සෝන දණ්ඩකින් අහන ඊට පස්සේ බුදුරජාණන් ඒක සෝන දණ්ඩ බ්‍රාහ්මණයා කියනවා අපේ ඒක බොහොම ප්‍රසිද්ධ කාරණාවක් ස්වාමීන් කාරණා පහක් තියෙන්න ඕනේ. යා සීලවන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, උභය කුල පාරිශුද්ධ වෙන්න ඕනේ, හොඳ පෙනුමක් තියෙන්න ඕනේ, ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ. එහෙමනම් එයාට ගණාචාර්ය වෙන්න පුළුවන්, පිටසක් හසුරවන්න පුළුවන්. හරි වටිනවා. බුදුන්ස කියනවා මයින් ඇහුවා නැති මාත් ඔය ටික තමයි කියන්නේ. ඔය පහ තියෙනවනම් ඕන කෙනෙකුට සබාවක ව්‍යක්තව ප්‍රතිබලව කතා කරන්න පුළුවන්. තියෙනවා. ඉතින් හැබැයි වෙලා තියෙන්නේ මේකනේ. වෙලා තියෙන්නේ මේක ඔය පහම නැහැනේ සමහරුන්ට. දැන් එහෙම නැතුව පහම නැහැ. හතරයි තියෙන්නේ සුසුකම තියෙද්දිත් නායකකම දෙනවනම් මේ මොකද්ද අයින් කරන්න කැමති ඔය පයින් කියලා. ඒ බමුණ ඉස්සලා කියන එහෙම අයින් කරන්න බෑ පහම අවශ්‍යයි කියලා ඉතින් බුදුරජාණන් පොඩ්ඩක් තද කරනවා. තද කරුවට පස්සේ කියනවා මේ උභය කුල පාරිශුද්ධ නොවුනත් කමක් නැහැ. හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ, ත්‍රිවේදේ දැනගෙන තියෙන්න ඕනේ, සීලවන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. හරි. ඔය පස්සේ මයින් අවුණා මාත් ඕක තමයි කියන්නේ කියලා බුදුරජාණන් අරමංශ පොඩ්ඩක් අරමංශානේ කියන්නේ මේ සෝණ දණ්ඩ බ්‍රාහ්මණය පොඩ්ඩක් අවුස්සලා තියෙනවා. ටිකක් කියලා කතා ඉල්ලන දැන් හතරකුත් ගන්න බැන්න නම් තුනයි නම් තියෙන්නේ තුනයි නම් මේ මනසට මේ ජොබ් එක දෙන්නත් ඕනේ නම් අතාරින්න කැමති කොයි ඊගාව කොයි ගුණේද අතාරින්න කැමති කියලා. මම කියන බෑ දැන් බෑ මම මේ අරකට කිව්වේ මේ ඔබ වහන්සේ ඉල්ලපු නිසා මේ බාල ලාභයට දුන්නේ නැත්නම් දෙන්න බෑ ඔය බඩු එහෙම විකුණන්න බෑ කියලා වගේ ටිකක්. ඒත් මුදල් කියන්නේ එලා තියෙන මේකනේ ඔය જાතිය හොයන්න නැහැනේ. ඊට පස්සේ කතා කරලා කියනවා එහෙමනම් අපි කියමු මේ පෞරුෂත්වේ නැතුණත් කමන්නේ. ත්‍රිපිටකේ නම් ත්‍රිවේද පාරකුණ වෙන්නම ඕනේ, සීලයේ තියෙන්න ඕනේ, සමාධියේ තියෙන්න. බුදුන්සේ කියනවා දැන් මයින් ඇහුවනම් ඔය ප්‍රශ්නේ මාත්ෝක තමයි දෙන්නේ. හරි වටිනවා. ඇත්තම වටිනවා. දැන් ගෝලියොත් එක්කත් දැන් හැබැයි ගෝලියෝ එකා දෙන්න දැන් මේ අර සෝන දණ්ඩට චෝදනා කරනවා. දැන් බලන්න උභය කුල පාරිශුද්ධකම මත ඇරියා, පෙනුම මත ඇරියා. ඒගොල්ලෝ අතර පොඩ්ඩක් උනාට බුදුහාම කියනවා ඔය තුනමත් නැත්තම් දෙකයි නම් තියෙන්නේ. කොයි එකද අතාරින්න කවද? එතකොට සෝන දණ්ඩට පොඩ්ඩක් අපි කියන්නේ මල පයින්වයි කියලා කියන්නේ. අපි කියන්නේ මේ කරතු කට්ට පයින්වයි කියලා නෑ එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඒක මෙහෙමයි කියලා දැන් හෙට්ටු යන බොහොම තදි. එතකොට කියනවා මේ නෑ ඉතින් මම ප්‍රශ්නයක් නෑ අහන්නේ. මම මේ මූල ධර්ම වශයෙන් ප්‍රශ්නයක් කරන්න කැමතියි උත්තර. ඊට පස්සේ කියනවා අතාරිනවා නම් කියන්නේ සීලයයි ප්‍රඥාවයි තියෙන ඕන ත්‍රිවේදී නොදැනගත්තත් එයා කනාචාරි කෙනෙක් වෙනවා. එතකොට අර සෙනග යත් එක්ක යන සෙනග හෙන්නට ගෑ ගහනවා පාවා දුන්නා සරුවච්චන්හන්සේ ඉදිරිපිට අපි ඔක්කොම පාවා දුන්නා උභය කුල පාරිශුද්ධකම පාවා දුන්නා පෞරුෂත්වේ පාවා දුන්නා ත්‍රිවේද පාරගෝ කියන එක පාවා දුන්නා කියලා ඉතින් බුදුරජාණන්සේ බලන සෝනද කියන හප් කෑ ගහන්න එපා කියලා හරි දැන් ගෝලියෝ ටිකනේ නතර කරගෙන දැන් ඕවි යනවා පස්සේ ඔය දෙකෙන් එකක් අතරින් බැද්ද කියලා එතකොට සෝර දණ්ඩට මල වැටලා කියනවා ස්වාමීන් වහන්සේ මෙච්චරයි කියන්න තියෙන්නේ සීලවන්තයාට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තයාට විතරයි සීලය තියෙන්නේ සීලේ නැත්තම් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැත්තම් සීලේ නැහැ සීලයයි ප්‍රඥාවයි දෙක ලෝකේ අග්‍ර ධර්ම දෙක ওই දෙක එකක්වත් නැතුව එකක් ජීවත් වෙන්න බෑ කියලා. ඉතින් ඒක කියලා ඉතින් මට හිතා ගන්න පුළුවන් මේ මනුස්සයා මේ කොච්චරක් ඒකට හෙට්ටු කරන්නද කියලා බුදුන්ස් කියනවා උඹ කියන කතාව ඇත්ත. ඕක උඹ කියනට වැඩිය වටනවා මම කියන එක කියලා බුදුරජාණන්සෙත් ඒකම දේශනා කරනවා මේ ලෝකේ සිල්වන්තයාට විතරයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාවන්තයාට විතරයි සීලය රකින්න පුළුවන්නේ. සීලය නැත්තම් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැත්තම් සීලය නැහැ මේ දෙක ලෝකේ අග්‍ර ධර්ම දෙක. ඉතින් ඒක නිසා අද පවතින මේ ප්‍රඥාව කියලා පෙන්වන දෙයි මේ තියෙන නොදැමිච්ච ගතිය එහෙම නැත්නම් මේ තියෙන අශික්ෂිත ගතිය මේ තියෙන ශිෂ්ටාචාරයක් නැති ගතියත් එක්ක බලනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේලා කියනවා මොකද රටට වෙලා තියෙන්නේ කියලා. මොකද රටට වෙලා තියෙන්නේ මේ දැනුම ලබා ගැනීම සඳහා නොකරන පාහරකමක් නැහැ. සත්තුත්පන්නව හොරකමුත් කරනවා කාමීත්‍යාචාරයත් කරනවා බොරුත් කියනවා කේලමුත් කියනවා පරසවචනත් කියනවා හිසවචනත් කතා කරනවා. මිත්‍යා දෘෂ්ටිගත වෙනවා අභිජ්ජා දෝමනසක් තියෙනවා. ඒ දස අකුසල ධර්මම කරගෙන නැගලා ස්ටේජ් එකට නැගලා මට මෙන්න මේ විදියේ පහසුකම් තියෙනවා මට මේ විදියේ සුසුකම් තියෙනවා කියන අශික්ෂිත ලෝකයක්. අශික්ෂිත ලෝකයක්. මේ කියන විද්‍යා දදාති විනයන් කියන මේ සංස්කෘත පාඨයේ තියෙන යම් කිසි කෙනෙකුට
දැනුමක් වැඩෙනවා නම් ඥානයක් වැඩෙනවා නම් විද්‍යාවක් කරනවා යාට විනය වැඩෙනවා. විද්‍යා දදාති විනය. දැන් වෙලා තියෙන්නේ ඔය දෙන විද්‍යායතන විතර අවිනයෙන් යුත් ಜಾති වෙන කොහයක්වත් හොයන්න බැරි තරම් ඉන්නවා ඔය කියන විද්‍යායතන වල. ඒකට විද්‍යායතන වලට ගිය කට්ටිය දන්නවා ඇති හැබැයි කියන්න ලැජ්ජ නිසා කියන්නේ නැහැ. ගිය නැති කට්ටිය හිතනවා නැති නිසා කියන්නේ නැහැ කියලා. නැති නිසා නෙවෙයි. ඒ වගේ විතරක යටි කූට්ටු වැඩ බෙලි කැපිලි කට කතා පැත්තට ඇවිලි වෙන කොහයක්වත් ඇත්තේ නැහැ. ඉතින් මේ ජන විඥානේ මම මේ කතා කරන්නේ. මේ ජන විඥානේ පවතින ස්වභාවය තමයි ඒ උගත්කම රටේ ලෝකේ තියෙන උගත්කම නැති වෙන්න ඒ මනුස්සයාට මනුස්සකම නැති වෙනවා. common sense නැහැ. ඒක භයානක ලෙඩ රෝගයක්. ලෝකේ පළවෙනි ලෝකේ රටවල් වල තාක්ෂණය හරිම ඉහළයි. මනුස්සකම නැහැ. ඉතින් ඒක නිසා මොනවදෝ වැඩ වගේක් යනවා. ගියාට මේ ජීවිතයක් නැහැ. సౌందර්යය නැහැ. සමස්තය බැලීමක් නැහැ. ලෝකේ රත් වෙන බව දන්නව කරන්න දෙයක් නැහැ. අනේ මේ බැලුවොත් එහෙම මේ තල්මසු මරණ එක පව් අප්පා. දන්නව හොඳට ඕම ඒකේ සතෙක් මැඩුවොත් මේ මොහොතේ තියෙන මේ සමතුලිතතාවය කොච්චර වෙනස් වෙනවද කියලා. තොග වශයෙන් මරන්න. ඒකේ වළක්වන්න බෑ. මොකද ඒ පුළුවන් කාර්යෝ ගා බඩු ආයුධ තියෙනවා. උන් මරනවා. ඒ වගේ මේ ගස් කපන එක හොඳටම දන්නවා මේක ඉතින් පැහැදිලිම දෙයක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. සංවිධානාත්මකව කරන. ඒ වගේම මේ පරිසර දූෂණය කිසිම විලියජ්ජාවක් නැහැ. ස්ත්‍රී දූෂණය කිසිම විලියජ්ජාවක් නැහැ. ඒ ඔක්කොම නිකන් ඒව තමයි ඒගොල්ලෝ මේ ඉලක්කම් වලට දාගෙන තියෙන්නේ. ඉතින් අන්න ඒක නතර කරගන්න බැරිකම. ඒකක්වත් නතර කරන්න බෑ. ඒගොල්ලෝ තමයි ලෝකේ පාලනය කරන්නේ. ඒගොල්ලෝ තමයි නීති හදන්නේ. ඒගොල්ලෝ තමයි සල්ලි අච්චු ගහන්නේ. ඒගොල්ලෝ තමයි නීති හදන්නේ. ඒගොල්ලෝ තමයි අපිට මධ්‍යම ආර්ථික ක්‍රමයක් ලංකාව වගේ රටවල් වලට කරපළයි කියන්නේ. IMS එකෙන් ඇවිල්ලා. ඒ කියන කට්ටියගේ වැඩ ටික බැලුවොත් පව්. ඒගොල්ලන්ට ඇත්තටම නතර කරන්න බෑ. ඒක දෙයක්වත් නතර කරන්න බෑ. ඉතින් මේ කොවිඩ් වගේ දෙයක් මේ පරිසර දූෂණ මේ වෙනස් වෙන වගේ දේවල් ඉතින් සම්බන්ධතාව හොයනවා. මේක දැකලා මේ දැක මරිකම් නොකරන් අබරෝ කියලා කෙනෙකුට පුළුවන් ද Taman සිල්වන්ත වෙන්න. කෙනෙකුට පුළුවන් ද Taman අදි සීලයකට යන්න. Tamanට තිබුණට වැඩිය ඉහළ සීලයකට යන්න ඔయిత වෙන කවුරුත් දෙන්න ඕනේ නැහැ. ආයේ මේ දේව දූතෙක් ඇවිල්ලා අපිට කතා කරන්න දෙන්න ඕන කමක් නැහැ. අපිට ඇවිල්ලා උසාවියේ විනිශ්චයකාරතුමා කියන තෝ මේව කරපු නිසා බල්ලා බලා ගන්න තොට වෙන දේ තව මොහොතකින් තෝ දානවා අවුරුදු 6කට හිරේ දානවා තෝ දානවා මහ උලුගෙට දානවා කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. එහෙම උනාට පස්සේ විතරක් අටපන්න දෙයක් නැහැ. දැම්මම කරන එකයි තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒ සීලවන්ත භාවය සීල සමාපන්න ගතිය ඇති කරගන්න මොනම දෙයක්වත් අලුතෙන් ඕනේ නැහැ. මේ අවුරුදු 40න් මම බැලුවා. ඒ මොනක්වත් අලුතෙන් ඕනේ නැහැ. මොකද සීලේ තියෙන යමන් නොකර සිටීම. සීලේ තියෙන්නේ සතුන් නොමර සිටීම. ඉතින් සම්සුන් නොමර ඉන්න මොනවද ආවල් දෙය අඩු කියන්නේ. හොරකම් නොකර සිටීම. කාමීත්‍යචාරය නොකර සිටීම. බොරු කේලම් හිස් වචන පරිසවචන නොකිය සිටීම. ඉතින් අපි මේ වැඩ පෙන්වන්න කියලා කතා කරන්න කියලා කොච්චර ගහ ගන්නවද කියලා බලන්න. ටොං ගාන දන්නේ නැහැ. වැඩ කරන්න ගියොත් ගාගත්තා. කතා කෙරුවොත් අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ ඒව අම්මට කියන එකත් හොඳ නැහැ. අම්මගේ හිත නම නරක වෙනවා. අම්ම කියන්නේ කිව්වොත් බොරුවක්, කෙරුවොත් තරකමක්, කැත කෙරුවොත් හතරමං හන්දියක. ඔන්න තොගේ වැඩ. ඒ කියන්නේ එහෙම තමයි ලෝකේ ස්වභාවය. ඉතින් ඒකේ කතා නොකර ඉන්නවයි කියන එක. ඕකට මොකක්ද අවශ්‍ය කරන මේ අතිරේක අවශ්‍ය කරන දේ. යමක් නොකර ඉන්නවයි කියන එක. ඉතින් කාට හරි හිතා ගන්න පුළුවන් වෙයිද මේ සතිය කියන්නේ නැත්තම් අදිශීලයේ කියලා කියන්නේ මේ විතක්ක සංඨානය කියලා. මේ හුඟක් දඟලන විතර්ක තෙම්පති හුඟක් දඟලන විතක්ක තමයි මේ විපිලිසර භාවය කියන්නේ. ඉතින් මුද්‍රඥානන්සේ විතක්ක සංඨාන පෙන්වන විතක්ක ගනල එක තැනක හරියට නිකන් බරු බැඳා වාගේ නතර කරනවා. ඉතින් නතර කිරීමේදී සීලේ අතරමැදි අවස්ථාවක් අතරේකේ ඒ අතරමැදි අවස්ථාවට යන කෙනාට ඒ වෙලාවේදී අර අසජි හාමුදුරන්ට වගේ තේරුම් ගත්තොත් මගේ පරියන්කේ නම් හරි නෑ. මගේ පරියන්කේ දෙකට කපු
මේ පණුවක ඒට නලියනවා මෙහෙට නලියනවා විත වික්ෂිප්තයි අඩු ගානේ මම මේ පැයේ සතෙක් මැරුවේ නෑනේ අනේ මම මේ පැයේ හොරකමක් කරුවේ නෑනේ අනේ මම මේ පැයේ කාමීත්‍යාචාරය කරුවේ නෑනේ අනේ මම මේ පැයේ බුරු කීලං හිස් වචන පරිසවචන නෑනේ කියලා සමාදම් වෙන කෙනෙක් දකින්නවත් නෑනේ මට භාවනා කරුවා මෙච්චර භාවනා කරනවා බඩ බැඳගෙන භාවනා කරනවා එහෙම කරනවා මෙහෙම කරනවා මට අරකට නැහැ මේකත් නැහැ කියලා කහ පාටිලියක් දැක්කෙත් නැහැ උඩ ගියෙත් නැහැ ආනපන නැති උනෙත් නැහැ කියලා එන මේ චෝදනලා ලයිස්ට්වත් තියන් හිටියට ඒ වෙලාවේදී මේ සීලේක තියෙන නැත්නම් ඉබේ රැකිච්ච මේ සීලේක තියෙන සමාදානෙ ගත්තනම් බුදුහාමුදුරනෝ හිටින්ද අපි වැඩේ කරයිද බුද්ධ ශාසනයක් නොතිබෙන්න අපි අතක් පිට අතක් තියාගෙන ඇස් දෙක වහගෙන එක තැනක වාඩිලා පැයක් ඉඳීද අම්මා කිව්වට ඉඳීද අප්පා කිව්වට ඉඳීද ආණ්ඩුවේ නීතියක් දැම්මට ඉඳීද හිටින්නේ නැහැ. ඉතින් බුදුරජාණන්සේ කොච්චර පාරමිතා පුරන්නද අපි එක්කෙනෙක් ගිහිල්ලා ගහක් මුල වාඩි කරලා ශූන්‍යාකාරයක වාඩි කරලා අරණ්‍යයක වාඩි කරවලා මුත්ත තිබ්බා වගේ තියන්න. දැන් අවුරුදු 2600ක් ගිය ශාසනයක් ගැන අපි කතා කරන්නේ. අපිට වැඩ නැතුවද? කොහෙන්ද මේක කිරවද සතුට වෙන කවුරක්වත් ලෝකේ නැහැ. ඒ ගැන බලනකොට භාවනා කරන පිළිස හන්දිම සොරි තමයි. අනික් කටින ඉතින් භාවනා කරුවේ නැති නිසා විපිලිසරකම එන ආවයි කියලා හරි කියන්න පුළුවන්. ඒ නැත්නම් සම්මිය දෘෂ්ටික නෙවෙයි කියලා. මේ භාවනා කරන අය අනේ මම මේ පැයක් එක තැනක වාඩි වෙලා හිටින නැත්නම් පැයක් යා හොල්මන් කරනවා වගේ එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා. එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා නිකන්. බැඩ්මින්ටන් ගහනකොට ෂටල් කොක් එකක් වගේ. එහාට යනවා මෙහාට යනවා. ඉතින් සක්මන් භාවනා කියලා. ඉතින් මේ කට්ටිය යන මොකක්ද අපෝගේ මේ නෑනේ මොනක්වත් හම්බෙන්නේ නෑනේ. දැන් රුවන්වැලිසෑය වටේට මල් වට්ටියක් කරන සාදු සාදු කික් කියන පින් සිද්ධ වෙනවනේ. හඩු ගඳ තියෙනවනේ. දාඩිය ගඳ දානවනේ. දැන් මේකේ මොකක්වත් නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තේ මොකද? ඒගොල්ලෝ මේ සීලයක් නිසා සීලවන්ත වායයකට ඇති වෙන මේ විපිලිසර බව නැතිකම කියන එක මේ අත්දැකෙන දේ ප්‍රත්‍යක්ෂ දේ අගේ කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුද්ධ ඥානචර්ය ධර්ම පරම්පරාව පෙන්වන්න වෙනවා. මුයි භාවනාවල් මේ මොනක්වත් එපා. සීලේ අදි සීලයක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. වෙන විදිහකට කියනවා නම් සති සම්පජඤ්ඤේ නිසා මේ බයලජ්ජාව කියන එක අබෑට පියල්ලක් තරමට හදාගන්න. හැදෙන්න අරින්න. ඒ ඇති වෙච්ච බයලජ්ජාව නිසා මේ ඉඳුරම් පිනවීම ඉන්ද්‍රිය සංවරය පිළිබඳව තමන් එක තමන් සංසන්දනය කරලා බලන්න මට වෙනදාට වැඩිය මේ හැකුප්පන අවිශ්වන තැනකදී නොකිපි නොගැටි ඉන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මෙච්චර සත්තු මරන ලෝකේ මම සත්තු මරන්නේ නැහැ. මෙච්චර හොරකම් කරන ලෝකේ මම හොරකම් කරන්නේ නැහැ. මෙච්චර කාමීත්‍යාචාරය කරන ලෝකේ මම කරන්නේ නැහැ කියලා ඒක සතුටු වෙනවට සතුටු වෙන එක හොඳයි. අඬේ බලන්නකෝ අරයා කාමීත්‍යාචාරය කරනවා අරයා සත්තු මරනවා අරයා මේ සත්තු මේ හොරකම් කරනවා කිය ඉන්න ගියොත් මම හිතනවා රකින්න සීලේ සවුත් වෙලා යනවා. තමයි යම් ආකාරයෙන් බේරගත්ත සීලෙ සවුත් වෙලා. ඒ නිසා ලෝකයේ ඒ වගේ සත්ත පහක අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා. මැක්‍රෝ ලෙවල් එකේ. හැබැයි මගේ සිද්ධ වෙනවා නම් මේක තමයි ශාසනය කියන්නේ. ඒක තමයි අපි කියනවා මේ කහ කෑල්ල දෙකට කැඩුවා වගේ ශාසනයක් පණ තියෙනවා. ඉතින් මම හුඟක් වෙලාට කියන එකක් තමයි අපේ මේ හිටියා කුඩා බණ්ඩා කියලා අම්මගේ මල්ලි කෙනෙක් උන්ද මේ අෂ්ටක කියන්නේ යනවා. බොහොම වෙනමයි. කපු පවුලක් අපේ අත්තා අම්මගේ පවුල. ඉතින් අෂ්ටක කියන්නේ ගියාම මෙයා තමයි මඟුල් මේසි වෘත්ත කරන්නේ. මෙයා බොන්නෙත් නෑ, මස් මාළු කන්නෙත් නෑ. ඉතින් මුඩි කොණ්ඩේ බැඳගෙන උඩට සුදු සුට්ටයක් ඇඳගෙන අෂ්ටක කියන ඉතින් කට්ටිය කියන කුඩා බණ්ඩේ ඔගේ බලපංගෝ එකේ જાති මස් જાති තියෙනවා, කැම જાති තියෙනවා, කාපංකෝ. නිකන් බොන්නේ ඔක විවෘත කරන්න කියලා. ඉතින් මේසෙ මුලට වාඩි වෙලා මොනවාක්වත් කියන්නේ බොහොම hina වෙලා ඔය මොනවද සාමාන්‍ය ඒලෝටියක් කාලා කියනවා මම ළඟින් ඉන්න කියනවා මට හරි සතුටක් තියෙනවා මේ මං වෙනුවෙන් මැරෙන්න හිටපු කුකුලෝ තාම ඇහිඳගෙන කනවනේ මං හිතේ මං වෙනුවෙන් මැරෙන්න හිටපු මාළුවෝ තාම මොහොතේ පියාඹ පීන ඉන්නවා මට හරි සතුටක් තියෙනවා උන් මැරුන්නේ නැහැ මං නිසා මං ඒක බුද්ධි විඳිනවා නිතරම මේ එළවලු කනවා විතරක් නෙවෙයි මං නිසා මැරෙන්න හිටපු සත්තු මැරිලා නැහැ මං ඒක සතුටු වෙනවා ඉතින් අම්මා ඕක අපිට කියනවා අම්මගේ ලুকু මල්ලි මේ ලুকু මල්ලිගේ වැඩ මෙහෙමයි කියලා. ඉතින් මේ සතුරු කාගේ ළඟ තියෙන්නේ? මේ කට්ටියට උනලා තියෙන්නේ හන්ටින් ගිහිල්ලා ෆිෂින් ගිහිල්ලා මෙච්චර සත්තු ගානක් කළුවා මෙච්චර ලොකු එකෙක් කැල්ලුවයි කියලා. ඉතින් මේ සූර කන ලෝකේ අපිට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද?
අපි කන දේ තමයි ඒක කනවා තමයි. අපි එහෙම ගන්නෑ. මේ වගේ මේ පුංචි සතුට මේ පුංචි දේ අපි මල් මාලයට එකතු කරගන්න උත්සාහ කරනවා නම් ඕක ඕන තරම් අධිශීලයක් වඩපත් කරන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය ගැන කතා කරනකොට බුද්ධඝංකාරයෝ ගැන කනගාටුයි. බුද්ධඝංකාරනේ සංඝයා ගැන අතිශය කනගාටුයි. ඒ මොකද මේ විමල බුද්ධියම තමයි මට මේ අනවශ්‍ය දේවල් කියන්නේ මේ සීලවන්තං ගුණවන්තං කියන්නේ නැතුළු සීලයන්තං ගුණ යන්තං තියලා කියලා වඳින්න කියනවලු. සීලවන්තං ගුණවන්තං කියා ගන්න බෑ. ඉතින් ඒක නිසා එහෙව් සමාජයක අපි සීලේ යන්තම් නෙවෙයි අපි බලමු සීලේ අදි සීලයක් බවටපත් කර ගන්න පුළුවන්. ඒ වගේම සීල සම්පන්නස්ස එහෙම නැත්නම් සීලවන්තස්ස ඇති වෙච්ච මේ විපිරිසර භාවයේ අඩුවීම කියා පාන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඔච්චරයි දරුවෙකුට දෙන්න ඕන. ඔච්චරයි විශ්වාසන්තයෙකුට දෙන්න ඕන. ඔච්චරයි අම්මට තාත්තට දෙන්න. ඔච්චරයි මරණ මොහොතේ අපිට උදව් වෙන්නේ. ඒ නිසා මේ දවසේ බණ නතර කරන වෙලාවේ සියලු දෙනාට ඒ Taman තුල තියෙන මේ ඒ හැදිච්චකම කියන, හික්මීම කියන, සීතලකම කියන, සීලය කියන එක තන වඩා ගන්න කිසිසේත්ම පිටින් දෙයක් අවශ්‍ය නැහැ. ඒ වැඩමුළුව, දුරත්ව වැඩමුළු, කොරෝනා ඔක්කොම අපිට ආධාර කරුණු සියලු දෙනාට මේ විපිරිසර භාවයට කෙලින්ම බලපාන සීලේයි අධි සීල සමාපත්තිය පිණිස මේ ධර්ම දේශනාවත් එකතේ හේතු වාසනා වේවා කියලා දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.